කොවිඩ් වසංගතයට එක විසඳුමක් ලෙස කොවිඩ් එන්නත් කිරීමේ ව්‍යාපාරය දැන් ශ්‍රී ලංකාවේ ආරම්භ වී තිබෙනවා. මේ ආරම්භ වීමත් සමග ජනතාවට විවිධ ගැටලු ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒ නිසා මේක निराකරණය කිරීම ජාතික ඖෂධ නියාමන අධිකාරිය විදියට අපේ වගකීමක් කියලා අපි හිතනවා. මේ කාර්යය සඳහා අද මා සමග එකතු වෙනවා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා සහ මහාචාර්ය නීලිකා මලවිකී. පළමුවෙන්ම මහාචාර්ය අසිත ද සිල්වා මහතාගෙන් මා දැනගන්න කැමතියි දැනට ලංකාවේ අනුමත කර තිබෙන ඇස්ට්‍රාසෙනිකා එන්නත සම්බන්ධයෙන් අනුමත කිරීමේ ක්‍රියාදාමය මේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් කෙලෙසද සිදු කරේ කියන එක. ඕනෑම ඖෂධයක් හෝ එන්නතක් නියාමනය කරලා ඒකට නියාමනය කිරීමෙන් පසුව ඒකට අපි අවසර ලබා දෙනකොට ලංකාවේ භාවිතා කිරීමට පාවිච්චි කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය අපේ රෙගියුලේෂන් රෙගුලාසි සහ ගැසට් හරහා අපි නිකුත් කරලා තියෙනවා. නමුත් මේ කොවිඩ් වසංගතයේ තියෙන හදිසි තත්ත්වයක් නිසා අපේ තියෙන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තියෙන ඇක්ට් එකට අනුව අපිට තියෙන හදිසි අවස්ථාවලදී ඖෂධයක් හෝ එන්නතක් ලියාපදිංචි කිරීමේදී කරන්න පුළුවන් ක්‍රමවේදයක් හදිසි තත්ත්වයක් යටතේ. ඒකට අනුව අපි පත් කරලා තියෙනවා අපේ ඖෂධ නියාමන අධිකාරියට අදහස් දක්වන්න සහ අපිට ගයිඩන්ස් එකක් දෙන්න විශේෂඥ කමිටුවක්. ඒ විශේෂඥ කමිටුවේ විශේෂඥ වෛද්‍යවරු 8 දෙනෙක් ඉන්නවා. ඒ කමිටුව ඒගොල්ලන්ට ලැබෙන දත්ත වෛද්‍ය සංග්‍රහවල පළවෙච්ච දත්ත වැනි දේවල් ගොඩාක් කරුණුකාරණා විශ්ලේෂණය කරලා ලෝක සෞඛ්‍ය සංවිධානය කරලා අනුගමනය කරලා තියෙන ක්‍රියාපිළිවෙත බලලා ඒකට සමාන්තරව අපි එවැනිම කරුණු විශ්ලේෂණයක් කරලා එම විශේෂඥ කමිටුව නිර්දේශයක් ලබා දුන්නා නියාමන අධිකාරියට මෙම ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලෝකයේ තියෙන අනිත් එන්නත් වගේම ලංකාවේ පාවිච්චි කිරීමට සුදුසුයි කියලා. එම නිර්දේශය සමග තමයි ඒ නිර්දේශන අනුව තමයි අපි ලංකාවේ පාවිච්චියට ඒක අපි කියන ඉමර්ජන්සි යූස් කියලා හදිසි අවස්ථාවේදී පාවිච්චි කිරීමට මේ එන්නතට අවසර ලබා දීලා තියෙන්නේ. ඒ කියන්නේ මේ එන්නතේ ආරක්ෂාකාරීභාවය ගැන ජාතික ඖෂධ නියාමන අධිකාරියට සහතික වෙන්න පුළුවන්ද? අපේ ජනතාවට බය නැතුව මේ එන්නත ගන්න පුළුවන්ද? කෙටි උත්තරේ ඔව්. අපිට ඖෂධ නියාමන අධිකාරිය විශාල වගකීමක් දරන ස්ථානයක්. මේ රටේ සියලුම ඖෂධ පිළිබඳ ලංකාවේ ලියාපදිංචිය ලබා දෙනකොට අපි සහතිකයක් දෙනවා. එවැනිම සහතිකයක් තමයි මේ අවස්ථාවේදී දෙන්නේ. මේ එන්නත ජනතාවට බයෙන් සැකින් තොරව අවශ්‍ය නිර්දේශ ලබාගෙන පාවිච්චි කිරීමට සුදුසුයි. ඒකේ කිසිම සැකයක් නැහැ. ඒකට අවශ්‍ය සියලු දත්ත ඒ විශේෂඥ කමිටුව පරීක්ෂා කරලා මේක දැන් ලෝකේ මිලියන ගානකට ලබා දීලා තියෙනවා. දත්ත ලැබෙමින් පවතිනවා විශාල වශයෙන්. අපිට කියන්න පුළුවන් ඒ ඔක්කොම කරුණුකාරණා දිහා බැලුවම නිර්දේශ අනුව මේක සහතික වශයෙන්ම අපේ ජනතාවට පාවිච්චි කළ හැකි එන්නතක් කියලා. දැන් මේ එන්නත හදන්න පාවිච්චි කරන්නේ වෛරසයක්ද නැත්නම් වෛරසයක කොටසක්ද? මේක දැන් වෛරසය අපේ ඇඟට ඇතුළු වුණොත් මේක ඇඟේ ගුණණය වෙලා වෛරසය වැඩෙන්න පුළුවන්ද? ඒ වගේ අවදානමක් තියනවද? එවැනි අවදානමක් නැහැ. මේ පාවිච්චි කරලා තියෙන ඇස්ට්‍රාසෙනෙකා ඔක්ස්ෆර්ඩ් එන්නතේ තියෙන්නේ කොවිඩ් වෛරසය නෙමෙයි. මේකේ තියෙන්නේ කොවිඩ් වෛරසයට විරුද්ධව ප්‍රතිදේහ හැදීමට අවශ්‍ය කරන තොරතුරු සහිත DNA කාණ්ඩයක් අක්‍රිය කරපු චිම්පන්සි වෛරසයක් අරගෙන ඒකට යොදලා තියෙන්නේ. ඒක තමයි එන්නතේ ලබා දෙන්නේ ශරීරයට, මනුෂ්‍යයන්ගේ ශරීරයට. ඒක අපේ ශරීරයේ ශෛලවලට ඇතුළු වුණාට ඒක ගුණණය වෙන්න නැත්නම් රෙප්ලිකේට් කරන්න ගුණණය වෙන්න බෑ. ඒක අක්‍රිය කරලා තියෙන්නේ. ඒක කොවිඩ් වෛරසයක් නෙමෙයි. කොවිඩ් වෛරසයට විරුද්ධව ප්‍රතික්‍රියා හදන්න අවශ්‍ය තොරතුරු විතරයි ඒකේ තියෙන්නේ. එම නිසා මේකෙන් රෝගයක් කොවිඩ් රෝගය හැදෙන්න බෑ. මොකද මේක තියෙන්නේ අක්‍රිය කරපු සාමාන්‍ය චිම්පන්සි කියන සාමාන්‍ය හෙම්රිස්සාව වගේ හදන ඇඩිනෝ වෛරසයක් තමයි මේ ඇතුළු කරලා තියෙන්නේ. මේක කොවිඩ් වෛරසය නෙමෙයි. මේක අක්‍රිය කරලා තියෙන්නේ. මේක ගුණණය වෙන්න බෑ අපේ ශරීරය තුල.
මේ එන්නතක් ගත්තහම මේකේ තියෙන අතුරු ආබාධ ගැන ලොකු බයක් සැකයක් ජනතාවගේ පවතිනවා. මහාචාර්ය නීලික මල්ලිගේ අපිට කියන්න මොන වගේ අතුරු ආබාධද මේකෙන් ඇති වෙන්න පුළුවන්? එහෙම ඇති වෙන ඒවා කොයිතරම් කල් තියෙන්න පුළුවන්ද? ඇත්තටම ඕනම එන්නතකින් අතුරු ආබාධ ඇති වෙනවා. දැන් මෙතෙක් කල් වැඩිපුර එන්නත් ලබා දීලා තියෙන්නේ ලදරුවන්ට. එතකොට හැමෝම දන්නවා ලදරුවන්ට එන්නත් ලබා දුන්නාම ඒගොල්ලන්ට උණ හැදෙනවා සහ ඉරිටබිලිටි තියෙනවා. ඒ ඉන්ජෙක්ෂන් ගහපු තැන හොලවන්න නැතුව තියෙනවා. එතන අපිට රිදෙනවා කියලා හිතනවා. මොකද ලදරුවන්ට කතා කරන්න බැරි හින්දා. දැන් මේ අවස්ථාවේ ලදරුවන්ට නැතුව වැඩිහිටියන්ට මෙම එන්නත ලබා දෙනවා. එතකොට ලදරුවන්ට දකින්න ලැබෙන අතුරු ආබාධ වැඩිහිටියන්ට දකින්න ලැබෙනවා. ඒ කියන්නේ ලදරුවන්ට වගේම ඇඟපත රුදාව, මද උණ ගතිය, හිසේ කැක්කුම සහ හන්දිපත් රුදාව ටිකක් ඇති වෙන්න පුළුවන්. මෙම රෝග ලක්ෂණ ගොඩක් අයගේ පැය 24යි තියෙන්නේ. කලාතුරකින් පැය 48ක් තිබිච්ච අවස්ථාවක් තියෙනවා. මේක පැරසිටමෝල් වැනි උණට ගන්නා බෙහෙත් පාවිච්චි කරලා ඊට වඩා දරුණු රෝග ලක්ෂණ ඇති වෙන්නේ. සාමාන්‍ය අපිට හිස රදයක්, පොඩ්ඩක් ඇඟපත වේදනාවක් ඇති වුණාම පැරසිටමෝල් ගන්නවා. එම පැරසිටමෝල් අරගෙන මේ අතුරු ආබාධ වලින් මිදෙන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම ඒ වගේ අතුරු ආබාධ ඇති වෙන එක එන්නතක සාමාන්‍ය දෙයක්. එහෙමද? අනිවාර්යයෙන්ම. මොකද ඔක්කොම එන්නත් ඉතින් අර මම හිතන්නේ වැඩිහිටියන්ට ලදරු කාලයේ ගත්ත එන්නත් ගැන එච්චර අවබෝධයක් නැහැ. මොකද කාටවත් මතක නැහැ අපිට පොඩි කාලේ ලදරු කාලේ එන්නත් දුන්නා කියලා. අපි හොඳටම දන්නවා ලදරුවන්ට එන්නත් ලබා දුන්නාම ඒගොල්ලන්ට උණ හැදෙනවා සහ ඉරිටබිලිටි එකක් තියෙනවා කියලා. ඉතින් ඒ ලදරුවන්ට වගේම ඕනම එන්නතකට මේ අවස්ථාවේ වැඩිහිටියන්ට එන්නත ලබා දෙන හින්දා එම අතුරු ආබාධ නිසකවම හැදෙනවා. සමහර අයට එම අතුරු ආබාධ හැමෝන්ටම එක වගේ අතුරු ආබාධ හැදෙන්නේ නැහැ. සමහර අයට කිසිම අතුරු ආබාධයක් හැදෙන්නේ නැහැ. එහෙම Tamanට කිසිම අතුරු ආබාධයක් හැදුනේ නැහැ කියලාත් ඒක ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ අතුරු ආබාධ ඇති වුණේ නැත්තම් මේ එන්නත වැඩ කරන්නේ නැහැ කියන එකද අදහස් වෙන්නේ? නැත්තම් එහෙම ගැටලුවක් නැද්ද? කාවෙන්න මේ ගැන පරීක්ෂණයක් කරගෙන යනවා. මට ඒකේ දත්තත් මේ අවස්ථාවේ දෙන්න පුළුවන්. මොකද අපි දන්නවා සෞඛ්‍ය සේවකයන්ට එන්නත් ගහලා හරියටම මාසයක් වෙනවා. අපි මාසෙන් ඒ අයගේ රුධිරය අරගෙන පරීක්ෂා කරලා බැලුවා. සමහර අයට අතුරු ආබාධ ඇති වුණා. සමහර අයට අතුරු ආබාධ ඇති වුණේ නැහැ. ඒ අතුරු ආබාධ ඇති වෙච්ච නැති අයටත් ඇඟේ හොඳට ප්‍රතිදේහ අපිට දකින්න ලැබෙනවා. මෙතනදී තවත් කාරණයක් මම හිතන්නේ වැදගත් කාරණයක් අපිට මතක් කරන්න වෙනවා අපේ ජනතාවට. මේ මහජන නීලිකා මල්ලිගේ කියපු ආකාරයට මේ අතුරු ආබාධ තියෙන්නේ පැය 48කට වඩා අඩු කාලයක් විතරයි. යම් කිසි කෙනෙකුට මේ එන්නතට පස්සේ ඇතිවෙන උණ පැය 48කට වඩා තියෙනවා නම් එහෙමනම් ඒ උණ වෙනත් කාරණයක් වෙනත් රෝගයක් නිසා වෙන්න පුළුවන්. දැනට අපේ විවිධ පළාත්වල ඩෙන්ගු රෝගය වාර්තා වෙනවා. මියුණ රෝගය වාර්තා වෙනවා. මෙවැනි රෝග තත්ත්වයන් නිසා වෙන්න පුළුවන්. ඒ නිසා උණ ඊට වඩා කල් පවතිනවා නම් පැය 48කට වඩා වෛද්‍යවරයෙකු හමු වී රෝහලකට ගොස් උපදෙස් ලබා ගැනීම වැදගත් වෙනවා. දැන් මේ එන්නතෙන් අපි දන්නවා එන්නත් දෙකක් ලබා දෙනවා. එක එන්නතක් ලබා දීලා මාත්‍රාවක් තව සති කිහිපයකින් තව මාත්‍රාවක් ලබා දෙනවා. එතකොට මේ මාත්‍රාව පළවෙනි මාත්‍රාවක් දුන්නාම මේකිනුත් අපිට යම්කිසි ආරක්ෂාවක් ලැබෙනවද? පළවෙනි මාත්‍රාවෙන් ආරක්ෂාවක් ලැබෙනවා. මේම එන්නත් ලෝකේ භාවිතා කරන්න පටන් අරගෙන තියෙන කෙටි කාලයක් තුල, මාස ගාණක් තුල, අවුරුදු ගණනාවක් නෙමේ. ඒ කාලයේ සීමාව තුලත් විශාල ප්‍රමාණයකට විශාල ජනගහනයකට මේක දෙන නිසා විද්‍යාත්මක දත්ත දැන් මේ පිළිබඳ ලැබෙමින් පවතිනවා. හැබැයි අපි දන්නවා එක මාත්‍රාවකින් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙන් 70%ක විතර ප්‍රතිශතයකට ආරක්ෂාවක් ලැබෙනවා. ඒ දවස් 12කින් 14කින් ඒ ප්‍රතිදේහ ජනනය වෙලා. ඒක දැනට තියෙන දත්ත වලට අනුව පළවෙනි මාත්‍රාවෙන් පසුව මාස 3ක් විතර, ඒ කියන්නේ සුමාන 12ක් විතර වෙනකොට උපරිම තත්වයට වර්ධනය වෙලා ප්‍රතිදේහ ජනනය වෙලා තියෙනවා. එනමුත් දෙවනි මාත්‍රාව දිය යුතුමයි. මොකද පළවෙනි මාත්‍රාවෙන් ලැබෙන ආරක්ෂාව දෙවනි මාත්‍රාවෙන් තවත් වැඩිවීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒකෙන් තමයි මේ ආරක්ෂාව තව තවත් තහවුරු වෙන්නේ. දැන් මේ ආරක්ෂාව ලැබෙන්නේ මොකටද? අපිට මේ රෝගය නොහැදෙන්නද, නැත්නම් රෝගය හැදුනොත් ඒක නිසා රෝගය බරපතල වෙලා යම් කිසි කෙනෙක් මිය යන එක නැති වෙන්නද? මොකටද මේ ආරක්ෂාව ලැබෙන්නේ? ඒක ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් කියලා මම හිතනවා. මොකද ජනතාව ඒක දැනගත යුතුයි.
හුඟක් අය හිතනවා මේක එන්නත ලබා ගත්තට පස්සේ හැදෙන්නේ නැතිවීම තමයි රෝගය වැළඳෙන්නේ නැතිවීම තමයි අවශ්‍යතාවය ප්‍රධානම කියලා. ඒක හරි. එසේ විය යුතුයි. නමුත් මේ එන්නත ලබා දීමෙන් රෝගය වැළඳෙන්න තියෙන ප්‍රවණතාවය විශාල වශයෙන් අඩු වෙනවා වගේම ඊටත් වඩා විශාල දෙයක් තමයි රෝගය වැළඳුණත් ඉතාමත් දරුණු ලෙස රෝගය හැදෙන ප්‍රමාණය තියෙන ප්‍රවණතාවය අඩු වෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් පෙබරවාරි මාසයේ වෛද්‍ය සංග්‍රහයක පළ වුණා ස්කොට්ලන්තයේ එඩින්බරා විශ්වවිද්‍යාලයේදී කරපු පරීක්ෂණයක ඒගොල්ලෝ පෙන්නලා තියෙනවා මේ එන්නතින් පස්සේ දෙවනි මාත්‍රා දුන්නට පස්සේ රෝගය වැළඳෙන අයගෙන් දරුණු ලෙස රෝගය වැළඳිලා රෝහලට ඇතුළු වීම 94%කින් අඩු වෙලා තියෙනවා කියලා. ඒ වාසි දෙකම ලැබෙනවා අපිට. රෝගය හැදෙන ප්‍රවණතාවය අඩු වෙනවා සහ රෝගී උත්සන්න වීම ඉතාමත්ම අඩු මට්ටකකට බහිනවා. ඔව්. ඒ කියන්නේ ඔබට යම් කිසි ආකාරයකින් මේ රෝගය වැළඳුණත් එන්නත ලබා ගත්තට පස්සේ රෝගය බරපතල වීමට තියෙන ඉඩකඩ, ඒ වගේම බරපතල වෙලා යම් කිසි කෙනෙක් මිය යන්න තියෙන ඉඩකඩ එන්නත නිසා අඩු වෙනවා. ඒ නිසා තමයි මේ එන්නත ලබා ගැනීම වැදගත් වෙන්නේ. ඒතර ඒකේ දෙවනි මාත්‍රාව ගත්තාම ඒ අපිට තියෙන ප්‍රතිශක්තිය තවත් වැඩි වීමක්, ශක්තිමත් වීමක් දකින්න ලැබෙනවා. මහාචාර්ය නීලිකමල්ගේ ඔබ විශේෂයෙන්ම මේ ඇලර්ජි සම්බන්ධයෙන් නැත්නම් අසාත්මිකතාවයන් සම්බන්ධයෙන් පරීක්ෂණ කරන ප්‍රතිකාර කරන මහාචාර්යවරියක්. අපිට කියන්න පුළුවන් මේ යම් කිසි කෙනෙකුට අසාත්මිකතාවයන් නැත්නම් ඇලර්ජිස් තියෙනවා මේ වැක්සින් එක ගන්න පුළුවන්ද? අසාත්මිකතා තියෙනවා නම් අපි හිතමු ඒ කියන්නේ ආහාර අසාත්මිකතා එහෙම නැත්නම් ශ්වසන පද්ධතිය සම්බන්ධ ඇදුම ඒ වගේ ප්‍රශ්න එහෙම නැත්නම් පීනස් ප්‍රශ්න බෙහෙත් වලට තියෙන ඇලර්ජිස් ඒ කිසිම ඇලර්ජි එකක් තිබුණත් එහෙම නැත්නම් දරුණු ලෙස අසාත්මිකතා හැවිල්ලා අර ඒ කියන්නේ ඇනෆිලැක්ටික් ෂොක් වගේ තත්වයකට ගියත් මෙම එන්නත ලබා ගැනීමට කිසිම අවදානමක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැතුව ඕනම අසාත්මිකතාවක් තියෙන පුද්ගලයෙකුට මෙම එන්නත ලබා දිය හැකියි. හැබැයි අපි සාමාන්‍ය එන්නතක් දීලා නිරීක්ෂණය කරන විනාඩි 15ක් විතර එහෙම දරුණු අසාත්මිකතා තියෙන එක්කෙනෙකුට මෙම එන්නත ලබා දුන්නොත් එහෙම විනාඩි 15ක් නැතුව විනාඩි 30ක් නිරීක්ෂණය කිරීම වඩා සුදුසුයි. ඒ කියන්නේ අසාත්මිකතාවයන් ඇති වුණත් අපිට ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර කරන්නට පුළුවන්. අනිවාර්යයෙන්ම කිසිම එන්නතක් ලබා දෙන්නේ නැහැ ලංකාවේ කොතනකවත් බැරි වෙලාවක්වත් එන්නතකින් පස්සේ කිසියම් පුද්ගලයෙකුට එම අසාත්මිකතාව ඇති වුණොත් එහෙම ඒකට ප්‍රතිකාර කරන්න පුළුවන් තැනක තමයි සහ ඊට අවශ්‍ය බෙහෙත් තියාගෙන තමයි මේ එන්නත් ලබා දෙන්නේ. එනමුත් මෙම එන්නතට ඕනම අසාත්මිකතා තත්ත්වයක් තියෙන පුද්ගලයෙකුට ලබා දීම සුදුසුයි. අපි දන්නවා ලංකාවේ ජනගහනයෙන් යම්කිසි කොටසකට සමහරට අපිට කියන්න පුළුවන් සැලකිය යුතු කොටසකට කියලා දියවැඩියාව, අධික රුධිර පීඩනය වගේ වැනි රෝග තියෙනවා විශේෂයෙන්ම අපේ වැඩිමහලු ජනතාවට. දැන් මේ අයට පුළුවන් ද මේ එන්නත ලබා ගන්න? මේ රෝගාබාධ තියෙන අයට යම්කිසි අවදානමක් තියනවද එන්නත ලබා ගැනීම තුලින්? නෑ, මේ අයට එන්නත ලබා ගත යුතුයි. මේ අයට විශේෂ අවදානමක් නැහැ. මේ රෝග තිබුණට අධික රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝග තිබුණ, ශ්වසන පද්ධති රෝග තිබුණට මේ එන්නත ලබා ගැනීමෙන් කිසිම අවදානමක් නැහැ. එවැනි අය මෙම එන්නතින් ආරක්ෂා වෙනවා තවත් දුරට. මොකද අපි මතක තියාගන්න ඕන මෙම රෝගය වැළඳීමට සහ මේ රෝගය වැළඳිලා රෝගය උත්සන්න වෙලා මිය යාමට තියෙන වැඩිම ප්‍රවණතාවය තියෙන්නේ වයෝවෘද්ධ අයට. වයස තමයි ලොකුම ප්‍රශ්නේ. අවුරුදු 65ට වැඩියෙන් අයට ඉස්සෙල්ලම දෙන්න කියන්නේ ඒකයි. ඊට පස්සේ මේවට කියන කොමෝබිඩිටිස් කියලා. ඒ කියන්නේ මේ රෝගියාට තියෙන තවත් මේ පුද්ගලයාට තියෙන තවත් රෝග. එවැනි රෝග තියෙන අයට අවදානමත් වැඩි. මේ රෝගේ උත්සන්න වීමට, රෝගේ වැළඳීමට. ඉතින් මෙවැනි රෝග තියෙන අයට ඉතාමත්ම වැදගත් මේ එන්නත ලබා ගැනීම. මේ රෝග තිබීම එන්නත ලබා නොගැනීමට හේතුවක් නෙමෙයි. අපේ සමහර රෝගීන් ඉන්නවා විවිධ රෝගාබාධ සඳහා ප්‍රතිශක්තිය අඩු කරන ඖෂධ ලබා ගන්නවා. එහෙම නැත්නම් අපේ පිළිකා තියෙන රෝගීන් ඉන්නවා සමහරට පිළිකා සඳහා විවිධ ඖෂධ වර්ග නැත්නම් රේඩියෝതെරපි මේ වගේ ප්‍රතිකාර ක්‍රම ලබා ගන්නවා. ඒතර මෙහිම ප්‍රතිකාර ලබා ගන්න අයට මේ එන්නත ලබා ගැනීමේ ගැටලුවක් අවදානමක් තියෙනවද? මොකද මේ වෙනකොට සායනික පර්යේෂණ වලින් මෙවැනි රෝගීන්ට, මෙවැනි රෝගාබාධ තියෙන පිළිකා රෝගයට ඖෂධ ලබා ගන්න, රේඩියෝതെරපි වගේ ලබා ගන්න රෝගීන්ට මේ
එන්නත දීම පිළිබඳ ඒ තරම් විශාල දත්ත ප්‍රමාණයක් ලෝකේ නැහැ. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේවට නිර්දේශයක් තියෙනවා. ඒගොල්ලෝ එතන දක්වලා තියෙන්නේ අපිට අවශ්‍ය දත්ත එම විශාල වශයෙන් නොතිබුණාට මෙවැනි රෝගී කාණ්ඩවලට එන්නත ලබා දීම අවශ්‍යයි කියන එක තමයි කියන්නේ. ඒක නොදී ඉන්න එපා. ඒගොල්ලන්ට ගන්න යුතු නම් ඒගොල්ලෝ ඉන්නවා නම් අඳුනාගෙන මේ කාණ්ඩයක් ලෙස මෙම එන්නත ලබා ගැනීමට එම රෝග තිබීම හෝ එම පිළිකා රෝග හෝ ප්‍රතිශක්තිකරණය අඩු වෙච්ච අවස්ථා තියෙන සමහර රටවල් වල HIV ආසාදනය තියෙන රෝගය තියෙන අයට මේක දිය යුතුයි කියන ස්ථාවරයේ තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉන්නේ. ඒකට තවත් කාරණයක් වෙන්නේ යම්කිසි ආකාරයකින් එවැනි රෝගීන්ට කොවිඩ් රෝගය හැදුනොත් ඔවුන්ට ඒ රෝගය උත්සන්න වෙලා අයින් අතුරු ආබාධ සහ මරණය පවා ඇතිවීම ඉඩකඩ වැඩි. ඉතින් ඒ නිසා තමයි දැනට අපිට දත්ත අඩු වුණත් මෙවැනි රෝග තත්ත්ව රෝගාබාධ එහෙම නැත්නම් මෙවැනි ප්‍රතිකාර ගන්න අයටත් මේ එන්නත ලබා ගන්න කියලා නිර්දේශ කරන්නේ. දැන් අපි සමහර රෝගීන් ඉන්නවා විවිධ අපේ මේ රුධිරය තුනීකරණ සඳහා වෝෆරින්, ඇස්ප්‍රින්, ක්ලොපිඩෝග්‍රෙල් වගේ ඖෂධ ගන්න. එතකොට මේ අයට පුළුවන් ද මේ ඉන්ජෙක්ෂන් එක ගන්න? ඒක අපි කොටස් දෙකකට බැලුවොත් වෝෆරින් කියන්නේ ලේ කැට ගැසීමේ ප්‍රවණතාවය අඩු කරන ඖෂධයක්. ඇස්ප්‍රින්, ක්ලොපිඩෝග්‍රෙල් වැනි ඖෂධ ලබා ගන්න විශේෂයෙන්ම හෘද රෝග තියෙන අයට ලේ තුනීකරණ බෙහෙත් කියලා හුඟක් අය කියන්නේ. ඒ ඇස්ප්‍රින් සහ ක්ලොපිඩෝග්‍රෙල් පිළිබඳ කිසි ගැටලුවක් නැහැ. ඒගොල්ලන්ට මේ එන්නත ලබාගත හැකි, ලබාගත යුතුයි. වෝෆරින් වගේ ලේ කැට ගැසීමේ ප්‍රවණතාවය අඩු කරන ඖෂධ පාවිච්චි කරන රෝගීන්ටත් එලෙසම මේ එන්නත ලබාගත යුතුයි, ලබාගත හැකි. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් සැකයක් තියෙනවා නම් ඒක එන්නත ලබා ගන්න අවස්ථාවේදී වෛද්‍යවරයා දැනුවත් කරලා ඒගොල්ලෝ අපි බලනවා ලේ කැට ගැසීමේ ප්‍රවණතාවය INR කියලා පරීක්ෂණයකින් ඒ INR එක ඒ සීමාව තුල තියෙනවා නම් ඒක ප්‍රශ්නයක් නෙමෙයි කියන බව තමයි අපි දන්නේ. ඒක නිසා ඒ එන්නත ලබාගත යුතුයි එවැනි රෝගීන් වෛද්‍යවරයාත් එක්ක ඒක සාකච්ඡා කිරීම මම හිතනවා මේ වැදගත් වෙයි කියලා. ඔව් අපිට ඒකෙන් පැහැදිලි වෙන්නේ බොහෝ මේ රෝග තත්ත්ව තියෙන රෝගී අයට කොවිඩ් රෝගය නිසා ඇතිවන සංකූලතාවයන් බහුල නිසා මේ හැම රෝග තත්ත්වයකදීම මේ එන්නත ලබා ගැනීම වැදගත් කියන එක. ඉතින් ඔබට යම් කිසි සැකයක් තියෙනම්, ගැටලුවක් තියෙනම් ඒ ගැන වෛද්‍යවරයාගෙන් විමසලා තවත් ඒ පිළිබඳ තහවුරු කරගන්න පුළුවන් එන්නත ලබා ගැනීම සඳහා. මෙතනදී අපිට තවත් ජනතාව නිතර අහන ප්‍රශ්නයක් තමයි ගැබ්බර මාතාවන්ට මේ එන්නත ලබා දෙන්න පුළුවන්ද කියන එක. මහාචාර්ය නීලිකා මලවිගේ නෑ ඇත්තටම ගැබ්බර මාතාවන්ට මෙම එන්නත් ලබා දීලා පරීක්ෂණ කරලා නෑ. ඒ වුණා ඒ හින්දා මේ අවස්ථාවේ ගැබ්බරයි කියලා දන්නවා නම් එන්නත ලබා ගැනීම නුසුදුසුයි මේ අවස්ථාවේ. හැබැයි නොදැනුවත්ව තමන් ගර්භණී මාතාවක් කියලා නොදැන අවස්ථාවක මේ එන්නත ලබා ගත්තොත් එහෙම එයින් කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නෑ. ඒ කියන්නේ ගර්භණී කියලා නොදැන අවස්ථාවේ එම එන්නත ලබා ගත්තට. ඒතර කවුරු හරි සැලසුම් කරනවා නම් ළමෙක් ලබා ගන්න සැලසුම් කරනවා නැත්නම් ගැබ්බර වෙන්න සැලසුම් කරනවා නම් එතකොට එවැනි අවස්ථාවකදී කොහොමද මේ එන්නත ලබා ගන්න නිර්දේශ කරන්නේ? ඇත්තටම මේ එන්නත් වාර දෙකම ලබා ගත්තට පස්සේ ෆස්ට් ඩෝස් and සෙකන්ඩ් ඩෝස් දෙකම ලබා ගත්තට පස්සේ කිසිම ගැටලුවක් නැහැ. එහෙම ප්‍රෙග්නන්සි එකකට ඒ වුණාට අර දෙවෙනි ඩෝස් එක ලබා ගත්තා කියලා කිසිම ගැප් එකක් තියන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ඒකේ ප්‍රමාද කිරීම අවශ්‍ය නැහැ දෙවෙනි ඩෝස් එක ලබා ගත්තට පස්සේ. ඔව් ඒක පිළිබඳ අපි විශේෂ ඒ වගේ නිර්දේශ දෙන්නේ ගැබ්බර මාතාවන් සම්බන්ධයෙන් මේ පරීක්ෂණ කළා නැති නිසා. නමුත් එන්නත ලබා ගැනීමෙන් පස්සේ ගැබ්බර වීමේ කිසිම අවදානමක් නැති බව තමයි ඔබ කියන්නේ. ඔව්. ඒතකොට තවත් ඇතිවන ගැටලුවක් තමයි මව්කිරි දෙන අම්මලට මේ එන්නත ලබා ගන්න පුළුවන්ද කියන එක. දැන් මව්කිරි අපි දන්නවා ලංකාවේ පළවෙනි මාස 5-6 මව්කිරි විතරමයි දෙන්නේ. එම අවස්ථාවේ නුසුදුසු විය හැකි මේ එන්නත ලබා ගැනීම සඳහා ඒත් දුන්නා කියලා කිසිම හානියක් වෙන්නේ නැහැ කියලා තමයි දත්ත වලින් පෙන්눔 කරන්නේ. ඒ වුණාට එම කිරි දෙන අම්මලාගේ පළවෙනි මාස 6 පරීක්ෂණ කළ නැති හින්දා එන්නත ලබා දීම නොකළ හැකි. ඊට පසුව ඒ කියන්නේ අපි දන්නවා මාස 5ක් ගියාට පස්සේ වෙන අමතර ආහාර ලබා දෙනවා. ඊට පස්සේ කිසිම අවදානමක් නැහැ
මෙම එන්නත ලබා ගත්තට එම එන්නත ලබා ගත්තට පස්සේ මව්කිරි එහෙම්මම දෙන්න පුළුවන්. මම දන්නවා සමහර අය දවස් 2-3ක් මව්කිරි එන්නත ලබා ගත්තට පස්සේ නොදිය යුතුයි කියලා මතයක් තියෙනවා. එහෙම නැත්නම් සමහර අය සති 2ක් විතර නොදිය යුතුයි කියලා මතයක් තියෙනවා. ඒ ඔක්කොම කිසිම පදනමක් නැති මත මෙම එන්නත ලබා ගත්තට පස්සේ පැයකට දෙකකට විනාඩි කිහිපයකට පස්සේ වුණත් මව්කිරි ලබා දීමේ කිසිම ගැටලුවක් නැහැ. ඔව් එතනදී අනිත් වැදගත් කාරණේ මව්කිරි ලබා දීම දරුවාට ඉතාමත්ම වැදගත් දෙයක්. දැන් මේ එන්නතත් එක්ක අපි දැක්ක බොහෝ කටකතා විවිධ සමාජ මාධ්‍යවල පැතිරෙනවා. මේ එක කටකතාවක් තමයි එන්නත ලබා දීම නිසා වන්දභාවය ඇති වෙනවා කියන කටකතාව. මේක ගැන මොකද්ද කියන්න පුළුවන්? ඒ කටකතාව ඇත්තටම කොහෙන් මතුණාද කියලා හිතා ගන්නත් අමාරුයි. සෑහෙන අය ඒ වගේ කටකතාවක් යනවා සහ ඒක හින්දා දරුවන් ලබා ගන්න බලාපොරොත්තු වෙන අය මෙම එන්නත ගැනීමට බියෙන් පසු වෙනවා. මෙම එන්නතින් කිසිම වන්දභාවයක් ගැහැණු උදුවියට හෝ පිරිමි උදුවියට එහෙම තත්වයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම ඇති වෙන තවත් කටකතාවක් තමයි මේ එන්නත නිසා පිළිකා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තවත් කතාවක් යනවා මේ එන්නතේ චිප් එකක් දාලා තියෙනවා අපේ විස්තර වෙනත් රටවලට යන්න. මේ ගැන මොකද්ද කියන්නේ? සම්පූර්ණ මිත්‍යාවක්. ඒ කටකතාවම මහාචාර්ය නීලිකා මලවිය කිව්වා වගේ ඒ කටකතා කොහෙන් පටන් ගත්තද කියලා හිතන්න අමාරුයි. දත්ත ලැබිලා නැහැ අපිට කොහෙත්ම පිළිකාවක් හැදෙයි මේකට චිප් දාලා තියෙනවා කියන එක අපි හිතන්නේ අමූලික බොරුවක් කියන එක තමයි අපි විශ්වාස කරන්නේ. මම හිතන්නේ චිප් කතාව පටන් ගත්තේ බිල් ගේට්ස් මහතා කියලා තියුණා මේ වැක්සින් එක ලබා ගන්න අයට ඩිජිටල් සර්ටිෆිකට් එකක් දෙන්න ඕන කියලා. ඒ කියන්නේ ඒක වැක්සින් එක ලබා ගත්ත බව තහවුරු කරන්න. මේක මේ වැරදියට එක්ක තේරුම් ගත්ත අය නැත්තම් වැරදියට වැරදි පැත්තකට හරවන අය තමයි මේ චිප් කතාව ඇති කරන්නේ කියලා තමයි අපිට පේන්නේ. දැන් ඒ වගේම තවත් උනන්දු වෙන දෙයක් තමයි මේ එන්නත ලබා ගත්තට පස්සේ යම් කිසි කෙනෙකුට මත්පැන් පානය කරන්න පුළුවන්ද නැත්නම් දුම් පානය කරන්න පුළුවන්ද කියන ගැටලුව. ඒ ගැන මොකක්ද අපිට කියන්න පුළුවන්? මත්පැන් පානය කිරීම ගැන මම මත්පැන් පානය කරන්න කියලා මේ නිර්දේශයක් දෙනව නෙමෙයි. නමුත් මේ එන්නත ලබාගෙන ගත්තට පසුව හෝ එන්නත ලබා ගැනීමට පෙර හෝ මත්පැන් පාවිච්චි කරා කියන එක මේ එන්නතට ප්‍රශ්නයක් නෙමෙයි. එන්නත ලබා ගැනීමට සහ එන්නතින් ඇතිවෙන ප්‍රතිදේහ එන්නතින් ලැබෙන ගුණාත්මක භාවය අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. දුම්පානය අපි දන්නවා ශ්වසන පද්ධතියට බලපානවා කියලා. දුම්පානයෙන් ශ්වසන පද්ධතියේ තියෙන ශ්වසන පද්ධතිය දුර්වල වෙන්න පුළුවන්. ඒක නිසා එතනින් යම්කිසි ප්‍රශ්නයක් වෙනවා මිසක් අපි දන්න තරමින් දුම්පානයෙන් උත් මේ එන්නත ලබා ගැනීමට හෝ එන්නතින් ලැබෙන ප්‍රතිඵල අඩුවීමට බාධාවක් නැහැ. නමුත් දුම්පානය නොකිරීම තමයි අපි නිර්දේශ කරන්නේ වෛද්‍යවරුන් හැටියට. ඔව් ඒ කියන්නේ එන්නතේ ලැබෙන ප්‍රතිඵල ලැබෙන්නට ප්‍රතිඵල සඳහා මත්පැන් පානය කිරීමේ හෝ දුම්පානය කිරීමේ බලපෑමක් නැහැ. නමුත් දුම්පානයෙන් සහ මත්පැන් පානය නැතිනු වෙනත් අතුරු ආබාධ තියෙනවා. විශේෂයෙන්ම දුම්පානය නිසා කොවිඩ් රෝගය වැළඳීමේ ඉඩකඩ වැඩි වෙනවා. කොවිඩ් රෝගය නිසා සංකූලතාවයන් ඇතිවීමේ ඉඩකඩ වැඩි වෙනවා. ඒ නිසා දුම්පානයේ ඒ හානි වෙන පැත්තකින් තියෙනවා. දැන් අපි යම්කිසි දෙයකට වෙනත් එන්නතක් ලබාගත්ත කෙනෙකුට මේ එන්නත ලබා ගන්න පුළුවන්. යම්කිසි එන්නතක් ලබා ගත්තා නම් අඩුම ගානේ දවස් 14ක පරතරයක් තියන්න ඕනේ මෙම එන්නත ලබා ගන්න කලින්. ඒ කියන්නේ අපි දන්නවා ජල බීතිකා රෝගය ඒ වගේ ප්‍රශ්න හින්දා සහ පිටිගස්ම රෝග සඳහා එන්නත් ලබා ගත්තා ඉන්නවා වැඩිහිටියන්. එහෙම එන්නතක් ලබා ගත්තා නම් අවම වශයෙන් දවස් 14ක් තියන්න ඕනේ. වැඩියෙන් හොඳයි මාසයක් තියනවා නම් හැබැයි අවම වශයෙන් දවස් 14ක් පරතරයක් තියන්න ඕනේ. එතකොට මේ කොවිඩ් එන්නත ලබා ගත්තට පස්සේ වෙනත් එන්නතක් ලබා ගන්න අවශ්‍ය වුණොත් කෙනෙකුට කොවිඩ් එන්නත ලබාගෙන වෙනත් එන්නතක් ලබා ගැනීමටත් අවම වශයෙන් දවස් 14ක් තියන්න ඕනේ. වැඩි හොඳයි දවස් 28ක් එහෙම නැත්නම් මාසයක් පරතරය තියෙනවා නම්. දැන් අපි දන්නවා ඔබ ඔබේ පරීක්ෂණාගාරයේ පරීක්ෂණ කරනවා මේ වෛරසයේ ඇතිවන විවිධ ප්‍රභේද සම්බන්ධයෙන්. ඒතර මේ දැනට ලංකාවේ භාවිතා කරන්න අරගෙන තියෙන කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත මේ ප්‍රභේද සඳහා බලපාන්නේ කොහොමද? මේ ප්‍රභේද වලිනුත් අපිව ආරක්ෂා කරනවද? ඇත්තටම අර බ්‍රිතාන්‍ය ප්‍රභේදයට ආරක්ෂා කරනවා. දකුණු අප්‍රිකාවේ තියෙන ප්‍රභේදයට තියෙන ආරක්ෂාව අඩුයි. ඒ කියන්නේ කොවිඩ් වැළඳීමේ සම්භාවිතාවය ඒ දුරට අඩු කරන්නේ නැහැ. හැබැයි එනමුත් එම ප්‍රභේද වලටත් දරුණු රෝග තත්ත්වයන් සහ මිය යාමේ තියෙන ප්‍රවණතාවය
ඉතාමත්ම අඩු කරනවා කියලා පරීක්ෂණ වලින් පෙන්නුම් කරලා තියෙනවා. මෙම එන්නත විතරක් නෙවෙයි ගොඩක් මේ දකුණු අප්‍රිකාවේ ඒ වේරියන්ට් එකට ෆයිසර් සහ වෙන ගොඩක් එන්නත් ඒ අන්දමින් බලපෑමක් ඇති කරලා තියෙනවා. ඒත් මේ ඔක්කොම එන්නත් වලින් දරුණු රෝග තත්ත්වයන් සහ මිය යාමේ ප්‍රවණතාවය ඉතාමත්ම වැදගත් විදියට අඩු කරනවා. ඒ කියන්නේ ප්‍රභේද කොයිතරම් වෙනස් වුණත් දැනට අපිට තියෙන දත්තවල විදියට මේ එන්නත් වලින් අපි දැනට භාවිතා කරන ලංකාවේ භාවිතා කරන එන්නත් සහ නිකුත් එන්නත් වලින් බරපතල රෝග තත්ත්වයන් ඇතිවීමෙන් කොවිඩ් නිසා ඇති වෙන තියෙන ඉඩකඩ අඩු කරනවා. අනිවාර්යයෙන්ම. දැන් මම යම්කිසි ආකාරයකින් මේ එන්නත ලබා ගත්තොත් මම ගෙදර යනකොට මගේ වයසක අම්මා තාත්තට මේකෙන් ආරක්ෂාවක් ලැබෙනවද? එහෙම නැත්නම් ඒ අයත් මේ එන්නත ලබා ගන්න ඕනද? තමා එන්නත ලබා ගත්තා කියලා ගෙදර ඉන්න අනිත් අයට ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. එම නිසා ගෙදර ඉන්න වයසක දෙමව්පියන් ඉන්නවා නම් ඒගොල්ලන්ට එන්නත ලබා ගැනීමට නිර්දේශ ලැබිලා තියෙනවා නම් ඒගොල්ලෝ එක් කොටසට අයිති වෙනවා නම් ඒ එන්නත අනිවාර්යයෙන්ම ලබා ගත යුතුයි. තමාට ඒක ලැබුණා කියලා ඒගොල්ලන්ට ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. මොකද අපි දන්නවා එන්නත ලබා ගත්තට පස්සේ ඉස්සර තිබුණා ප්‍රශ්නාර්ථයක් අපිට ඒ රෝගය වැළඳීම ප්‍රවණතාවය අඩු වුණාට එන්නත ලබා ගැනීමෙන් පසු ඒ රෝගය පැතිරීමට තියෙන ප්‍රවණතාවයත් අඩු වෙනවද කියලා දැනගෙන තිබුණේ නැහැ. නමුත් ඒ අඩු වෙනවා කියලා දැන් හොයාගෙන තියෙනවා. එනමුත් දෙමව්පියන් ගෙදරින් ආරක්ෂා කිරීමට ඒගොල්ලන්ටත් එන්නත ලබා දිය යුතුමයි. ඒ කියන්නේ අපිට මේ එන්නත ලබා ගත්තා කියලා රටේ ජනතාවට එන්නත ලබා දුන්නා කියලා අපි ආරක්ෂා සෞඛ්‍ය අනුගමනය කරන සෞඛ්‍ය ආරක්ෂාකාරී ක්‍රියාදාම ඒ කියන්නේ අත්සේදීම මුඛවැස්ම පාවිච්චි කිරීම මුහුණු වැස්ම පාවිච්චි කිරීම ඒ වගේම දුරස්ථභාවය රඳා පවත්වා ගැනීම වැඩිපුර ජනගහනය ගැවසෙන තැන් වලට නොයා සිටීම මෙවැනි දේවල් අපිට බැහැර කරන්න බෑ කියන එක දෙකෙන් අදහස් වෙන්නේ. ඇත්තටම මෙම එන්නතෙන් අර කොවිඩ් හැදෙන සම්භාවිතාවය අඩු කරන ප්‍රවණතාවය. ඒ වුණාට එන්නත ලබාගත් අයටත් කිසිම රෝග ලක්ෂණයක් පෙන්눔 කරන්නේ නැතුව කොවිඩ් වලින් ආසාදනය විය හැකියි. එහෙම ආසාදිතයන්ගේ ශ්වසන තරවල තියෙන වෛරස් ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. එතකොට එම අයගෙන් අනිත් අයට ඒත් රෝගය ට්‍රාන්ස්මිට් වෙන්න පුළුවන්. ඉතින් මොකද මෙම එන්නත් වලින් කිසිම එන්නතකින් එහෙම රෝග ලක්ෂණ පෙන්눔 කරන්නේ නැතුව කොවිඩ් ආසාදනය වෙන එක 100% නැති කරනවා කියලා නෑ. ඇත්තටම එවන් අයගෙන් තවමත් වෙන අයට එම රෝගය සහ වෛරසය යන්න පුළුවන් හින්දා තමයි මුඛ ආවරණ සමාජ දුරස්ථතාවයන් දිගටම පවත්වාගෙන යෑම අනිවාර්යයි කියලා නිර්දේශ ලබා දීලා තියෙනවා. ඔව් ඒ නිසා ඔබ එන්නත ලබා ගත්තත් ඒ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග දිගටම අනුගමනය කිරීම වැදගත් වෙනවා. එහෙම කරොත් තමයි අපිට පුළුවන් වෙන්නේ මේ පැතිරීම හැකිතාක් දුරට අවම කරගන්න. දැනට ලංකාවේ 80000කට වැඩි ජන කොටසකට මේ කොවිඩ් රෝග තත්ත්වය වැළඳී තිබෙනවා. ඉතින් ඉදිරියේදී ඒ අගය තවත් වැඩි වෙන්න පුළුවන්. දැන් මේ රෝගය වැළඳිච්ච අයට එන්නත ලබා ගන්න පුළුවන්ද ලබා ගන්න අවශ්‍යද? දැන් ඇත්තටම කොවිඩ් වැළඳුනාට පස්සේ දැන් අනිත් රටවල් වල තියෙන දත් වලින් බ්‍රිතාන්‍ය දකුණු අප්‍රිකාවෙන් අපි හොයාගෙන තියෙන විශේෂම අලුත් වේරියන්ට්ස්ලා ආවහම නැවත කොවිඩ් හැදෙන්න පුළුවන්. නමුත් කොවිඩ් හැදෙන අවදානම පළවෙනි මාස 6 ඇතුළත නැහැ. ඒකෙන්ද දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ කරන්නේ කොවිඩ් හැදිච්ච අයටත් මෙම එන්නත ලබා ගැනීම වැදගත්. හැබැයි කොවිඩ් හැදලා පළවෙනි මාස 6 ලබා ගත්තේ නැති වුණාට කමක් නැහැ. ඒ කියන්නේ පළවෙනි මාස 6 තුල ආපහු කොවිඩ් හැදින තියෙන අවදානම ඉතාමත් අඩු හින්දා පළවෙනි මාස 6 ඇතුළත එන්නත ලබා ගැනීම අවශ්‍ය නැහැ. ඒ වුණාට මාස 6ක් ගියාට පස්සේ ලබා ගැනීම ඉතාමත් සුදුසුයි කියලා. ඒ වුණාට අපි හිතමු ඊට කලින් ලබා ගන්න ඕනේ නම් මාස 6ක් ඉන්නේ නැතුව කොවිඩ් හැදිලා මාසයක් ගියාට පස්සේ මෙම එන්නත ලබා ගැනීම සුදුසුයි. එහෙම කලින් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම්. ඒ කියන්නේ යම් කිසි කෙනෙකුට කොවිඩ් කියලා රෝග නිර්ණය කරාට පස්සේ සති 4කට පස්සේ කොවිඩ් එන්නත ලබා ගත්තට කමක් නැහැ. අපි අද මූලික වශයෙන් සාකච්ඡා කරේ ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරේ ලංකාවේ දැනට භාවිතා කරන ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත සම්බන්ධයෙන්. දැන් මීට අමතරව තවත් එන්නත් රාශියක් ලෝකේ පුරා පරීක්ෂණ පවතිනවා. දැන් මේ ගැන විශේෂයෙන්ම කතා කරන එකක් තමයි ස්පුට්නික් 5 කියන එන්නත රුසියාවේ නිෂ්පාදනය කරන. දැන් මේක අපි දැනට අනුමත කරන මේ ඊයේ පෙරේදා අනුමත කර බවක් දැනගන්න ලැබුණා. ඒ ගැන අපිට කෙටියෙන් කියන්න. ස්පුට්නික් එන්නත රුසියාවේ නිෂ්පාදනය කරන රුසියාවේ සමාගම නිෂ්පාදනය කරන එන්නත ජාතික ඖෂධ සංස්ථාව හරහා අපිට ඒකට අයදුම්පත් ලැබුණා.
ඒ ලංකාවේ ලියාපදිංචි හදිසි අවස්ථාවේ පාවිච්චි කිරීමට. එම එන්නතත් අර මේ වැඩසටහන පටන් ගැනීමේදී අපි කතා කරපු ඇස්ට්‍රාසෙනෙකා ඔක්ස්ෆර්ඩ් එන්නත වගේම ඉතාමත්ම තද විශ්ලේෂණයකට භාජනය වුණා. අපි ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ තියෙන විශේෂඥ කමිටුව 8 දෙනෙක්ගේ සමාවිත උපදේශක කමිටුවට දත්ත සියලු දේ ලබා දුන්නා. ඒ ස්පුට්නික් එන්නත සඳහා ලැබිච්ච සහ ඒ ස්පුට්නික් එන්නත නිෂ්පාදනය කරන නිෂ්පාදනය කිරීමට සම්බන්ධ විද්‍යාඥයන් සමග මම දන්නවා එම මේ අපේ විශේෂඥ කමිටුව සාකච්ඡා පැවැත්තුවා මේ ඔන්ලයින් මාර්ගයෙන්. ඒ ඔක්කොම කරුණු කාරණා සලකා බලලා ඒ දත්ත ඇගීමට ලක් කරලා දැන් දවස් 2කට කලින් ඒ විශේෂඥ කමිටුව නිර්දේශයක් ලබා දුන්නා ජාතික ඖෂධ නියාමන අධිකාරියට මෙම එන්නතත් මේ රටේ හදිසි අවස්ථාවේදී පාවිච්චි කිරීමට සුදුසුයි කියලා. එම නිර්දේශය අපි මම දන්න තරමින් අද ඖෂධ නියාමන අධිකාරියෙන් නිකුත් කරලා තියෙනවා. ජනතාවට ආරක්ෂාකාරී සහ ඵලදායී කොවිඩ් එන්නතක් ලබා දීම වෙනුවෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අති විශේෂ වූ කාර්යභාරයක් ඉටු කරනවා. ඒ කාර්යභාරයට අමතරව අද මේ වැඩසටහන අපි කරේ මේ සම්බන්ධයෙන් ජනතාවට තියෙන විවිධ ගැටලු සඳහා පිළිතුරු ලබා දෙන්නට, ඒ වගේම මේ එන්නත් සම්බන්ධයෙන් පැතිරෙන විවිධ වැරදි මත පිළිබඳ නිවැරදි තොරතුරු, විද්‍යාත්මක තොරතුරු ඔබට ලබා දීම සඳහා මේ කාර්යයේදී අද අප සමග එකතු වුණා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත සිල්වා සහ මහාචාර්ය නීලිකා මලවිගේ. අපි ඒ දෙදෙනාටම ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන්.